තෙරුවන් සරණයි සියලුම දෙනාට විනයෝ නාම බුද්ධ ශාසනස්ස ආයු විනය සම්වර්ණනා දහම් කතිකාවත අපි අද දවසේත් ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. විනය පිටකයේ තිබෙන විනය කරුණු පිළිබඳව ක්‍රමයෙන් විවරණය කරමින් සහ ඒ පිළිබඳ අවබෝධයක් ලබා දීම සඳහා විනයෝ නාම බුද්ධ ශාසනස්ස ආයු විනය සම්වර්ණනා දහම් කතිකාවත බෞද්ධ නාලිකාව ආරම්භ කරන්නට යෙදුණා. විශේෂයෙන්ම අද වන විට බුදුදහමේ විනය පිටකයේ තිබෙන කරුණු කාරණා පිළිබඳව සහ ඒවායේ නිවැරදි කරුණු මොනවාද කියන එක ගැන සමාජයේ ලොකු කතිකාවතක් නිර්මාණය වෙලා තිබෙනවා. විවිධ කරුණු කාරණා සමාජයේ සම්වාදයට භාජනය වෙමින් පවතින මොහොතක විනයෝ නාම බුද්ධ ශාසනස්ස ආයු විනය සම්වර්ණනා වැඩසටහන තුළින් බලාපොරොත්තු වෙන්නේ විනය පිටකයේ තිබෙන විනය කරුණු පිළිබඳව සමාජයට නිවැරදි අවබෝධයක් ලබා දීම. ඒක කාලීන සහ සමාජීය අවශ්‍යතාවයක් වශයෙන් මේ මොහොතේදී බෞද්ධ නාලිකාව කල්පනා කළා. ඉතින් අදත් අපි විනයෝ නාම බුද්ධ ශාසනස්ස ආයු විනය සම්වර්ණනා දහම් කතිකාවත ආරම්භ කිරීමටයි සූදානම් වෙන්නේ. ඒ සඳහාවෙන් අපගේ ගෞරවනීය ආරාධනා පිළි අරගෙන අප කෙරෙහි අනුකම්පාවෙන් අපේ පින්වත් ස්වාමින් වහන්සේ වැඩම කර තිබෙනවා. අනුරාධපුර කටුකැලියාව සද්ධාතිස්සාරාම විහාරවාසී ත්‍රිපිටක විශාරද රාජකීය පඬිත ශාස්ත්‍රපති අවසරයි පූජ්‍යපාද මහව ඥානාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මේ වැඩසටහන සඳහා අපි සමග සම්බන්ධ වෙලා තිබෙනවා. විශේෂයෙන්ම උන්වහන්සේ වැඩසටහන වෙනුවෙන් කරන කැපවීම සහ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් කරන්නා වූ මෙහෙවර පිළිබඳව මේ මොහොතේදී පුණ්‍යානුමෝදනාත්මකව සිහිපත් කළ යුතුයි. මොකද මේ වැඩසටහන ආරම්භ කරන්න තීරණය කළ මොහොතේ පින්වත් ස්වාමින් වහන්සේට අපි ආරාධනා කළා. ඒ ආරාධනාව අපි කෙරෙහි අනුකම්පාවෙන් පිළි අරගෙන නිස්සරණ අධ්‍යාශයෙන්ම මේ දක්වා වැඩසටහනට උන්වහන්සේ මහත් කැපවීමෙන් මේ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ලබා දෙන දායකත්වය පිළිබඳව අපි ඊටාත්ම ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි. එහෙමනම් උන්වහන්සේගේ පාද නමස්කාර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් කරන්නා වූ මේ කටයුත්ත ඒ වගේම නිවැරදි විනය කරුණු පිළිබඳව සමාජයේ දැනුවත් කිරීමේ සත් අරමුණින් සිදු කරන්නෝ මේ වැඩසටහන ආරම්භ කරන්න අවසරයි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. විනයෝ නාම බුද්ධ ශාසනස්ස ආයු විනය සම්වර්ණනා දහම් කතිකාවතේ අද වැඩසටහන සඳහා පින්වත් දායකත්වය ලබා දෙන පිරිස පිළිබඳව සිහිපත් කළ යුතුයි. අද වැඩසටහන සඳහා පින්වත් දායකත්වය ලබා දෙන්නේ කැනඩාවේ පදිංචි නිරෝෂ් මధుර පෙරේරා මහතා සහ එම මහත්මිය විසින්. මේ වැඩසටහන සඳහා දායකත්වය ලබා දීම සම්බන්ධයෙන් ඔවුන්ගේ පින්වත් අරමුණ වී තිබෙන්නේ ජූලි මාසේ 30 වෙනි දිනට පළමු උපන්දිනයේදී තිබෙන සනායා දිනිය සහ සෙහස් පුතණුවන්ට නිරතුරු උතුම් කල්යාණ මිතුරු ඇසුර ලැබීම පිණිසත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම පිණිසත් ඒ වගේම අගෝස්තු 25 තමා 85 වෙනි ජන්මදිනයේදී තිබෙන ප්‍රියලතා වනිගසේකර ආච්චි අම්මාට නිදුක් නිරෝගී සුවය පතා සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම ඒ වගේම සෙත් ප්‍රාර්ථනා කිරීමකුත් බලාපොරොත්තු වෙනා මේදී විශේෂයෙන්ම දැන රෝගාතුරව රෝහල්ගතව ප්‍රතිකාර ලබන ගාල්ල කිතුලම් පිටියේ පදිංචි කරුණාශීලා බේතුංග පියාණන්ට යමුනා වික්‍රමරත්න මෑණියන්ට සහ ජනින්දී ධනහරා දීනේට ඉක්මන්සුවය ප්‍රාර්ථනා කිරීමත් ඒ වගේම දැනට සුජීවත්ව සිටින දෙපාර්ශ්වයේ මෑණිවරුන්ට සහ පියාණන්ට සෙත් පැතීමත් මේ වැඩසටහන සඳහා දායකත්වය ලබා දීමේ පින්වත් අරමුණ වී තිබෙනවා. ඒ පිළිබඳත් විශේෂයෙන් මතක් කරමින් ඒ වගේම අපි මේ වැඩසටහන අරමුණ ඔබට මතක් කරනවා
ධර්ම දානයේ පිණිස ධර්ම දානය සහ ලෝකවාසී බෞද්ධ පින්වතුන් සඳහාවෙන් ධර්ම ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ඔබට දායකත්වය ලබා දීමට අවස්ථාව තිබෙනවා. බෞද්ධ නාලිකාව ඇමතීමෙන් ඔබට පුළුවන් ඒ සඳහා දායකත්වය ලබා දීමේ කටයුත්තක සහ සම්බන්ධ වෙන්න. එහෙමනම් අපි විනයෝනාම බුද්ධ ශාසනස්ස ආයු විනය සම්වර්ණනා දහම් කතිකාවතේ අද දවසේ සාකච්ඡාව ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. අපගේ අනුකම්පාවෙන් මම මුලින්ම වැඩසටහන ආරම්භ කරන මොහොතේ සඳහන් කළ පරිදි විනයෝනාම බුද්ධ ශාසනස්ස ආයු විනය සම්වර්ණනා දහම් කතිකාවතේ දහම් සාකච්ඡාව සඳහාවෙන් පින්වත් ස්වාමින් වහන්සේ වැඩම කර තිබෙනවා. විශේෂයෙන්ම මුලින්ම සඳහන් කළා වගේම උන්වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් මේ කරන කැපකිරීම උන්වහන්සේට අපි මේ වැඩසටහනට සහ සම්බන්ධ වන්නට ආරාධනා කළ දිනේ පටන් උන්වහන්සේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සහ විනය කරුණු පිළිබඳව ඔබ දැනුවත් කිරීම සහ ඔබේ අවබෝධය වැඩි දියුණු කරමින් සම්බුද්ධ ශාසනයේ තවත් චිරාත් කාලයක් ලෝකවාසී ජනතාවගේ හිතසුව පිණිස පැවතීම වෙනුවෙන්ම කරන්නා වූ කැපකිරීම මෙහෙවර අපි මේ මොහොතේදී පුණ්‍යානුමෝදනාත්මකව සිහිපත් කළ යුතුමයි. උන්වහන්සේගේ කැපවීම මේ වැඩසටහනේ සාර්ථකත්වයේ සඳහා විශාල වශයෙන් හේතු කාරණා වුණු බව අපි විශේෂයෙන්ම සිහිපත් කළ යුතුයි. එමනම් අනුරාධපුර කටුකැලියාව සද්ධාතිස්සාරාම විහාරවාසී ත්‍රිපිටක විශාරද ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත විද්‍යාවේදී අවසරයි පූජ්‍යපාද මහව ඥානාලෝක ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි මේ මොහොතේදී নমස්කාර පූර්වකව පිළිගන්නා ගමන් වැඩසටහන සඳහා යොමු වෙන්නයි සූදානම් වන්නේ. ඔබට මතක ඇති අපි මීට පෙර අවස්ථාවලදී සාකච්ඡා කරන්න යෙදුණා දෙවන ශික්ෂාපදයේ පැනවීම හා දෙවන ශික්ෂාපදයේ විවිධ කරුණු කාරණා එකින් එක පිළිවෙලින් පැහැදිලි කරගෙන එන අතරවාරයේ පින්වත් ස්වාමින් වහන්සේ අපිට පැහැදිලි කරන්න යෙදුණා අපි අතින් සොරකමක් වුණාද නැද්ද කියන කාරණාව පිළිබඳ සැකයක් ඇති වුණොත් ඒක නිරවුල්ව විසඳාගන්නේ කොහොමද කියන එක. ඒ කියන්නේ සොරකමක් සිදු වෙන පුළුවන් ආකාර 25ක් විනය පිටකයේ ඇසුරෙන් උන්වහන්සේ අපිට පැහැදිලි කරන්නට යෙදුණා. ඒ පිළිබඳවත් අවබෝධය ඔබත් එක්ක බෙදා ගන්නට අවස්ථාව ලැබුණා. ඉතින් උන්වහන්සේ විනය පිටකයේ ඇසුරෙන් බොහොම පිළිවෙලින් නිවැරදිව නිරවුල්ව අපිට සොරකමක් සිදුවීම පිළිබඳව සිදුවෙන්න පුළුවන් ආකාරය පිළිබඳව පැහැදිලි කර තිබෙන අවස්ථාවක අපි පින්වත් ස්වාමින් වහන්සේගෙන් নমස්කාර පූර්වකව කරුණාවෙන් ඉල්ලීමක් කරනවා. ස්වාමින් වහන්සේ දැන් අපි ඒ දක්වා කතා කරලා අපි තුල සොරකමක් උනාද කියන සැකයක් ඇති වුනහම මේක විසඳා ගන්න කොහොමද කියන කාරණාවට අදාළව සොරකමක් සිදුවේ හැකි ආකාර 25ක් ඔබ වහන්සේ විසින් අපිට විනය පිටකයේ අසුරෙන් පැහැදිලි කරන්නට යෙදුණා. එතකොට මේ දෙවන ශික්ෂාපදයේ අදින්නාදාන ශික්ෂාපදය සම්බන්ධයෙන් තවදුරටත් මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න පින්වත් පිරිස දැනුවත් කිරීම කළ යුතු කරුණු කාරණා තිබෙනවද ස්වාමින් වහන්සේ? අපි ඒ සඳහා යමු මේ මොහොතේ සුදුසුයි කියලා මම හිතනවා. ඉතින් වහන්සේට নমස්කාර පූර්වක ආරාධනා කරනවා ඒ සඳහා. ඔව් තෙරුවන් සරණයි සෑම සියලු දෙනාටම. විනයෝනාම බුද්ධ ශාසනස්ස ආයු මේ විනය සංවර්ණනා දහම් කතිකාවතේ අපි මේ වන විට සාකච්ඡා කරමින් සිටියේ මේ දෙවෙනි පරාජික සිල්පදය අදින්නාදාන සිල්පදය පිළිබඳව අපි සාකච්ඡා කරමින් හිටියේ. ඒ අනුව අපිට භික්ෂුන් වහන්සේලාට විතරක් නෙමෙයි ගිහි කෙනෙකුට නමුත් තමන් සොරකමක් සිදු කරාද මෙතනදී තමන් අතින් සොරකමක් සිදු වුණාද කියන විනිශ්චය අපි දැනගන්න ගියාම වැදගත් වෙන කරුණු 25ක් අපි සාකච්ඡා කරා. ඒකට අපි කිව්වා පස්විසි අවහාරය කියලා. අර්ථ කතාවේ අපිට දක්වන සොරකමක් සිදුවිය හැකි ආකාර 25ක් තියෙනවා. මේ 25 කරුණු පහ ගොනු කරලා පංචක පහක් විදිහට සමෝධානය කරලා තියෙනවා. ඒ පංචක පහ පිළිබඳවම අපි වෙනම කෙටියෙන් විස්තර කරන්න යෙදුනා. ඉතින් මේ පිළිබඳව ඇත්තටම දීර්ඝ වශයෙන් විස්තර කළ යුතු විනිශ්චයන් සමුදායක් තියෙනවා බුද්ධික. නමුත් අපිට මේ වාගේ වැඩසටහනකදී මේක අපිට දීර්ඝව විස්තර කරලා අවසන් කරන්න අමාරුයි. ඉතින් ඒ නිසා අපි මෛත්‍රියෙන් යුතුව අපේ ප්‍රේක්ෂක සදහවත් ඔබ සැමට මතක් කර සිටින්නේ මේ කරුණු කාරණා පිළිබඳව ග්‍රන්ථාන්තරයෙන් තවදුරටත් Tamanට කියව ගන්න පුළුවන් නම් වඩාත්ම වටිනවා. ඒ වගේම තමයි
ගෞරවනීය ස්වාමින් වහන්සේලා අසුරු කරගෙන මේ කරුණු කාරණා පිළිබඳව අවශ්‍ය විනිශ්චයන් තවදුරටත් දැනගන්න කියන මතක් කිරීමක් අපි කරනවා. අපි යම් ප්‍රවේශයක් ලබා දුන්නා ඔබට. ඒ අනුව ඔබට යම් කරුණක් පිළිබඳව තවදුරටත් පැහැදිලි කිරීමක් කළ යුතුයි කියලා විශ්වාසයක් අදහස් තිබෙනවා නම් ඒ අදහසක් තිබෙන කරුණ පිළිබඳව අපේ බෞද්ධ මාධ්‍ය ජාලයේ මේ ප්‍රධාන මූලස්ථානය ඇමතලා ඔබගේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. තවත් යම් ආකාරයකින් කරුණු කාරණා පැහැදිලි කිරීමක් කළ යුතුයි කියන අදහසක් තිබෙනවා නම් ඔබට හිතෙනවා නම් මෙන්න මේ කාරණාව සමස්ත සියලුම සදහවත් ප්‍රේක්ෂකයින්ට තවදුරටත් විස්තර වශයෙන් දැනගන්න එක හොඳයි කියලා. එවැනි අදහසක් මේ බෞද්ධ මාධ්‍ය ජාලයේ ප්‍රධාන පාලක මැදිරියට ඔබ දැනුම් දුන්නොත් අපට මේ පණිවිඩය ලැබෙනවා. ඒ අනුව අපිට හැකියාවක් තිබෙනවා ඉදිරි වැඩසටහන් වලදී ඒ යම් කිසි නිර්වුල් කළ යුතු තවදුරටත් කරුණු කාරණා තිබෙනවා නම් ඒ පිළිබඳව යම් විස්තරයක් ඉදිරිපත් කිරීමේ හැකියාවක් තිබෙනවා. එතෙක් දුරට අපි මේ සොරකම සිදුවෙන ආකාර 25 පිළිබඳව අපි මීට අමතරව වැඩි විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මෙතනදී සමහර වෙලාවට බුද්ධික සමහර කෙනෙක් මේක අර්ථකථනය කරන්න පුළුවන් ටිකක් වෙනස් විදිහට මම ඒ පිළිබඳවත් යමක් ප්‍රකාශ කරන්න ඕනේ. මේ 25 අවහාරය අපි දැන් මේ පරාජිකා පාළියේ මේ අදින්නාදාන සිල්පදේ පෙළ දේශනාවේ අපිට හම්බුනේ නැහැ. මේකේ තිබුණේ කරුණු 6ක් විතරයි දැක්ුවේ. ඒ කරුණු 6 විස්තර කරද්දී තමයි මේ අර්ථකථාවේදී බුදුගෝසාචාර්යයන් වහන්සේ අපිට මේක කරුණු 25කට ගොනු කරලා දක්වන්නේ. එතකොට මේ නිසා මේ පස්විසි අවහාරය කියන එක මේ පෙළ දේශනාවේ අපිට දක්නට ලැබෙන්නේ නැති නිසා සමහර වෙලාවට කෙනෙක් මේක පිළිබඳව අදහසක් දක්වනවා මේක මේ අර්ථකථාචාර්යයන් වහන්සේලාගේ අදහසක් කිය. මේක මේ නිසා ප්‍රායෝගික නැහැ කියලා. නමුත් අර්ථකථාචාර්යයන් වහන්සේලා මේ කරුණු කාරණා දක්වන්නේ බුද්ධික මේ සියල්ලම ලෞතර බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙන් ඇසුරෙන් අරගත්තු කරුණු කාරණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව කරුණු කාරණා දැක්වේ කොයි ආකාරයකද ඒ කරුණු ටික තමයි සමෝධනය කරලා මේ අර්ථකථාවේ දක්වලා තියෙන්නේ. ඒ නිසා මේ පිළිබඳව අපිට පළමුවෙන්ම ඇත්තටම එක්තරා විදිහකට ශ්‍රද්ධාවක් ඇති කරගන්න ඕනේ. ඒ වගේම තමයි ඊළඟට මේක විමසුම් නුවණින් අපි විමසලා බලන්න ඕනේ මේ කරුණු 25 කොයිතරම් දුරට ප්‍රායෝගිකද කියන කාරණය. ඉතින් අපි ප්‍රායෝගිකව විනිශ්චයන් ඉදිරිපත් කරනවා. අපි ගාවට සමහර වෙලාවට ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා අපිට කරුණු කාරණා කියනවා ස්වාමීන් වහන්සේ මගේ අතින් මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වුණා මට ඒ පිළිබඳව ඒ වෙලාවේ සිහියක් එළඹුණේ නැහැ. මගේ අතින් මෙන්න මේ වාගේ කටයුත්තක් සිද්ධ වුණා මට සොරකමක් සිද්ධ වෙලාද නැද්ද? එතකොට මේ වාගේ අවස්ථාවන් ප්‍රායෝගික විශාල ප්‍රමාණයක් අපිට මුණ ගැහෙනවා. අද වර්තමානයේ සමහර වෙලාවට සමහර සොරකම් සිදුවේ හැකි අවස්ථාවන් තිබෙනවා මේ පස්විසි අවහාරය තුළ අපට ප්‍රകൃතියෙන් දක්නට ලැබෙන්නේ මේ පරාජික සිල්පදයේ තුළ අපිට ප්‍රകൃතියෙන් දක්නට ලැබෙන්නේ දැන් උදාහරණයක් විදිහට අපි කියනවා නම් වර්තමානයේ මේ අපි ගත්තොත් තොරතුරු තාක්ෂණය ආදී දියුණුවත් සමග සමහර වෙලාවට මේ නොඑක් මෘදුකාංග මුදල් ගෙවලා පරිහරණය කළ යුතු මෘදුකාංග මුදල් නොගෙවා පරිහරණය කරන තැනකදී සොරකමක් සිදු වෙන්න පුළුවන්. ඒ වගේම සමහර චිත්‍රපටි වෙන්න පුළුවන් වෙනත් යම් මෘදු පිටපත් යමක් තියෙන දෙයක්. ඒ දේවල් මුදල් ගෙවලා පරිහරණය කළ යුතු යම් දෙයක් මුදල් නොගෙවා පරිහරණය කරන තැනකදී සොරකමක් සිදු වෙන්න පුළුවන්. ඒතර මේ වාගේ විශාල මේ පවත්නා සමාජාර්ථික තත්වයේ වෙනස් වීමත් එක්ක මේ අදින්නාදානය කියන සිල්පදේ අපි කාලානුරූපව සමහර දේවල් අපිට අතිරේකව සලකා බලන්න සිද්ධ වෙනවා. ඒතර මේ වාගේ අවස්ථාවකදී මේ නිසා අපට මේ පස්විසි අවහාරය සහ ඒ පිළිබඳව තියෙන අවබෝධය අතිශය වැදගත් වෙනවා. අපි විනිශ්චයක් ඉදිරිපත් කරද්දී ඇත්තටම සොරකමක් සිදු වුණාද නැද්ද කියන විනිශ්චය. ඒ නිසා ඒවා අතිශය සියුම්ව අපි කරුණු කාරණා සලකලා බලන්න ඕනේ. මේ නිසා අපි ඒ කාරණේ මතක් කරේ සමහර වෙලාවට යම් කෙනෙක්ගේ අර්ථ නිරූපණයක් තියෙන්න පුළුවනි මෙය බුදුරජාණන් වහන්සේගේ දේශනයක් නොවේ කියන අදහසක්. නමුත් ඒක අතිශය වැරදි අදහසක්. මේ බුදුරජාණන් වහන්සේගේ දේශනයම තමයි අර්ථකථාචාර්යයන් වහන්සේලා මේ අර්ථ විවරණය කරලා තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ අදහස් කරපු ආකාරයට. එතකොට මේ නිසා අපි
මේ 25 ආකාරය සොරකමක් සිදුවේ හැකි ආකාර 25 අපි සලකලා බලන්න ඕනේ. ඊට අමතරව සොරකමක් සිදු වුණාද නැද්ද කියන විනිශ්චය ඉදිරිපත් කරනකොට වැදගත් වෙන තවත් කරුණු කාරණා කිහිපයක් අපිට තියෙනවා. අපිට මේ සිල්පදේ අපි සාකච්ඡා කරමින් ආවේ පදභාජනීය කියන කොටස. පදභාජනීය කියන කොටසේදී තමයි අපිට මේ සොරකම කියන කාරණය අර්ථ නිරූපණය කරන තැන ආදීයය කියන පදේ විස්තර කරද්දී තමයි අපිට මේ සොරකම සිදුවේ හැකි ආකාර 25කට මුණ ගැහෙන්නේ. ඊළඟට අපිට අර්ථකථාචාර්යයන් වහන්සේලා දක්වනවා මෙතනින් එහාට අපි සොරකමක් සිදු වුණාද නැද්ද කියන විනිශ්චයක් දෙන්න යනකොට පැරණි අර්ථකථාචාර්යයන් වහන්සේලා ඉදිරිපත් කරපු කරුණු කාරණා කිහිපයක් තවත් අතිරේක වශයෙන් තියෙනවා. ගාථාවක් දක්වන අර්ථකථාවේ වත්තුං කාලංච දේශංච අග්ඝං පරිභෝග පංචමං තුලයිත්වා පංචඨානානි ධාරයත්තං විචක්‍රම. එතකොට එනවා කරුණු පහක් තුලනය කරලා කරුණු පහක් සලකලා බලලා තීරණය කරන්න පරාජිකා භාවයට පත් වෙන සොරකමක් සිදු වුණාද නැද්ද කියන එක. සොරකමකින් පරාජිකා සිල්පදේ කැඩුණාද කියන එක බලන්න කරුණු පහක් බලන්න කියනවා. වස්තුව කියන එක බලන්න කියනවා. කාලය කියන එක බලන්න කියලා කියනවා. දේශය කියන එක බලන්න කියලා කියනවා. අගය කියන එක බලන්න කියනවා. පරිභෝගය කියන එක බලන්න කියලා කියනවා. එතකොට කරුණු පහක් අපි සලකලා බලන්න ඕනේ භික්ෂුන් වහන්සේ කෙනෙක් අතින් සිදුවෙන සොරකමක්. මේක පරාජිකා සිල්පදේ කැඩෙන සොරකමක් වුණාද නැද්ද? මේ භික්ෂුන් වහන්සේගේ සීලය අපිරිසිදු වුණාද නැද්ද කියන එක තීරණය කරන්න කරුණු පහක් බලන්න කියලා කියනවා. වස්තුව බලන්න කියලා කියනවා. කාලය බලන්න කියලා කියනවා. දේශය බලන්න කියලා කියනවා. අගය බලන්න කියලා කියනවා. පරිභෝගය බලන්න කියලා කියනවා. මෙන්න මේ කරුණු පහ අපි සලකලා බැලීමෙන් තමයි අපිට නිශ්චිත තීරණයකට එන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම මේ භික්ෂුන් වහන්සේ විසින් සිදු කරපු සොරකම පරාජිකා සිල්පදේ කැඩෙන සොරකමක්ද නැද්ද කියලා බලන්න. ඒතර එතනින් පළවෙනි කාරණේ තමයි මේ වස්තුව කියලා කියන්නේ. වස්තුව කියන්නේ සොරකම කරන භාණ්ඩය කියලා කියන එක. එමනම් යම්කිසි පුද්ගලයෙක් යම් සොරකමක් කරනවා. අපිට යම් භික්ෂුන් වහන්සේ කෙනෙක් දැනගෙන හෝ නොදැන හෝ කොහොම හෝ භික්ෂුන් වහන්සේ අතින් සොරකමක් සිදු වෙනවා. දැන් සොරකම සිදු කරාට පස්සේ තමයි අපිට දැනගන්න අවශ්‍ය වෙන්නේ දැන් මම පරාජිකා භාවයට පත් වුණාද නැද්ද? සමහර වෙලාවට අපේ පෘථග්ජන භික්ෂුන් වහන්සේලාගේ නමුත් සමහර වෙලාවට යම් වස්තුවක් කෙරෙහි ඇතිවෙච්ච ලෝභ සිතක් නිසා එය හදිස්සිය සොරකම් කරන්න ඕනේ කියන අදහසක් කෙනෙකුට පහළ වෙන්න පුළුවන්. සොරකම් කරා. නමුත් පසුව උන්වහන්සේට සිහිය එළඹිලා මම මේ කරපු දේ වැරදි. මම ඒ නිසා මේක සංවර වෙන්න ඕනේ. මේ නිසා මම පරාජිකා භාවයට පත් වුණාද නැද්ද කියලා ඉස්සෙල්ලා විනිශ්චය කරගන්න ඕනේ. ආන් එතනදී අපි බලන්න ඕනේ මේ සොරකම් කරපු භාණ්ඩය මොකක්ද කියලා. එතනදී භාණ්ඩයේදී වැදගත් වෙන කාරණේ තමයි මේ සොරකම කරපු භාණ්ඩය අයිතිකරුවෙක් ඉන්න භාණ්ඩයක්ද අයිතිකරුවෙක් නැති භාණ්ඩයක්ද. එතකොට අපිට විනය බොහොම පැහැදිලිව සඳහන් කරන්නේ අයිතිකාරයෙක් ඉන්න භාණ්ඩයක් විතරයි අපි සොරකම් කරොත් සොරකම බවට පත් වෙන්නේ. අයිතිකාරයෙක් නැති භාණ්ඩයක් සොරකම් කරාට ඒක සොරකම බවට පත් වෙන්නේ නැහැ. එතකොට මේක දක්වන්න අපිට අර්ථ කතාවේ ලස්සන කතාවක් එනවා. අපිට සඳහන් කරනවා බහාතිය කියන රජුරුවන්ගේ කාලයේ මේ මහා සෑයේ මේ පසුබිමින් අපිට පේන රුවන්වැලි මහා සෑයේ විශාල පූජාවක් සිද්ධ වෙලා තියෙනවා. මහා විශාල පින්කමක් සිද්ධ වෙලා තියෙනවා. මේ බහාතිය රජුරුවන්ගේ කාලේ මේ නිසා මේ මහා සෑය අසල මේ විශාල පූජාව සිද්ධ වෙන වෙලාවේදී ඉතින් එක්තරා දකුණු දිශාවෙන් පැමිණිච්ච භික්ෂුන් වහන්සේ කෙනෙක් රුහුණු පැත්තෙන් පැමිණිච්ච භික්ෂුන් වහන්සේ කෙනෙක් මේ චෛත්‍ය වන්දනා කරන්න චෛත්‍ය අංගණයට පිවිසලා තියෙනවා. මේ මහා සෑය අංගණයට මහා සෑය මළුවට පිවිසලා තියෙනවා මහා සෑය වන්දනා කරගන්න කියලා. ඒතර මේ වන්දනා කරගන්න කියලා පිවිසෙන වෙලාවේදීම මේ බහාතිය රජුරුවොත් ඇවිල්ලා තියෙනවා මේ මහා සෑය වන්දනා කරගන්න කියලා. ඒතර මෙන්න මේ වෙලාවේදී රජතුමා පැමිණෙනකොට පිරිස ඒ වෙනකොට සෑමලුවේ යම් පිරිසක් ඉන්නවා නම් ඒ පිරිස ඉවත් කිරීමක් සිදු කරනවා. අපි සමහර වෙලාවට මේ පසුගිය කාලවල දැකලා තියෙන අපේ වර්තමානයේ රාජ්‍ය නායකයන් යම් කිසි
ප්‍රදේශයේ ගමන් කරනකොට ඒ ප්‍රදේශයේ ඉන්න සාමාන්‍ය මහජනතාව යම් විදිහකට වාරණය කරනවා පිළිසෙන එක. ඒක අතීතයේ ඉඳලම තියලා තියෙන දෙයක්. සමහර වෙලාවට අද මේ ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩු ක්‍රම තත්ත්වයන් යටතේ අපි සමහර වෙලාවට අපිට හිතනවා හරි අසාධාරණ දෙයක් නෙයි රටේ නායකයාට විශේෂ සැලකිල්ලක් දක්වන්නේ කියලා. නමුත් ඒක අතීතයේ පටන්ම පැවතර තියෙන දේවල් මේවා අපි බලද්දී. මේ නිසා රජුරුවත් චෛත්‍ය වන්දනා කරන්න ඇවිල්ලා ඒ වෙලාවේදී පැමිණිච්ච වෙලාවේ මහජනතාව මේ චෛත්‍ය මළුවෙන් ඉවත් කරනවා. මහජනතාව චෛත්‍ය මළුවෙන් ඉවත් කරද්දී ඒ වෙලාවේ මහා ජනකායක් චෛත්‍ය මළුවේ හිටියා. මේ පිරිසම ඉවත් කරනවා. ඉවත් කරන වෙලාවේදී ඉතින් ඒ කාලේ හැටියට රාජපුරුෂයෝ ඇවිල්ලා මේ යම් විදිහකට ශබ්ද කරලා මිනිස්සු ඉවත් කරනවා. මේ මිනිස්සු ඉවත් කරන්න සමහර වෙලාවට කස හඬ නංවලා ඒ වගේ දේවල් වලින් තමයි ඉවත් කරන්නේ. ඒකට මිනිස්සු බොහොම තෙරපිලා සමහර වෙලාවට එක පැත්තකට අයින් වෙලා යනවා. රජුරවන්ට ඉඩ ලබා දෙන්න. ඒතර මෙන්න මේ වෙලාවේදී මේ භික්ෂුන් වහන්සේත් අර සෙනගත් එක තෙරපිලා ඉවත් වෙලා යනවා. භික්ෂුන් වහන්සේටත් සිද්ධ වෙනවා සෙනගත් එක තෙරපිලා ඉවත් වෙලා යන්න. ඒතර අන්නේ ඉවත් වෙලා යනකොට Tamanගේ මේ උරහිසේ දාගෙන හිටපු සිවුරක් මේක බිම වැටෙනවා. නමුත් මේ වෙලාවේ බිම වැටිච්ච සිවුර Tamanට හොයාගන්න අමාරුයි. මොකද මහා විශාල ජනකායක් මෙතන එකපාරම තල්ලු වෙලා පැත්තකට ඉවත් කරන වෙලාවක්. ඒ නිසා උන්වහන්සේට අර ඒ ජනකායත් එක්ක තෙරපිලා ඉවත් වෙනකොට හැකියාවක් නැහැ. අර උරහිසේ තිබුණු සිවුර හොයාගන්න හැකියාවක් නැහැ. ඉතින් අන්නේ උරහිසේ තිබුණු සිවුර හොයාගන්න හැකියාවක් නැති වෙච්ච නිසා උන්වහන්සේ කල්පනා කරා මේක වැටුණා. දැන් මිනිස්සු විශාල ප්‍රමාණයක් මෙතන යනවා. මම මේක අහුලන්න හැකියාවක් නැහැ. ඒ නිසා උන්වහන්සේක අතහැරලා දාලා මේ සිවුර මට අවශ්‍ය නැහැ. දැන් මේක මට නැවත හොයාගන්න බැරි වෙනවා කියලා මේක අතහැරලා දාලා යනවා. ඊට පස්සේ ওই පිරිස අතරෙම තවත් භික්ෂුන් වහන්සේ කෙනෙක් එනවා පිටිපස්සෙන්. උන්වහන්සේ දැකලා මේ බිම් වැටිච්ච සිවුර. උන්වහන්සේ මේ බිම් වැටිච්ච සිවුර දැකලා උන්වහන්සේට මේ සිවුර අරගන්න ඕනේ කියලා අදහසක් පහළ වෙනවා. ඉතින් අරගන්න ඕනේ කියලා අදහසක් පහළ වෙන මේ ස්වාමීන් වහන්සේට මේ වෙලාවේදී සොරසිතක් පහළ වෙනවා. උන්වහන්සේට හිතනවා මේකේ අයිතිකාරයෙක් ඉන්නවද දන්නේ නැහැ. ඉතින් මම මේක සොරකම් කරන්න ඕනේ කියන අදහසක් තමයි පහළ වෙන්නේ. සොරකම් කරන්න ඕනේ කියන අදහසක් පහළ වෙලා උන්වහන්සේ මේ සිවුර බිම වැටිලා තියෙන සිවුර අහුල ගන්නවා. ඒතර මේක අහුලගන්නේ සොරසිතෙන්. සොරසිතෙන් අහුලගන්න නිසා ඇත්තටම උන්වහන්සේගේ සිතේ අපිරිසිදු භාවයක් තියෙනවා. ඒතර මේ සිතේ අපිරිසිදු භාවයේ තියෙන හින්දා උන්වහන්සේට ඊළඟට ගැටලුවක් ඇති වෙනවා. උන්වහන්සේට සිහිය එළඹිච්ච අවස්ථාවේ ගැටලුවක් ඇති වෙනවා. මම සොරකමක් සිද්ධ කරාද නැද්ද කියලා. ආන්න දැන් උන්වහන්සේට අවශ්‍ය වෙනවා විනිශ්චය කරගන්න ඇත්තටම මම පරාජිකා භාවයටපත් වුණාද නැද්ද කියලා. ඒතර ඒ නිසා උන්වහන්සේ මේ වෙලාවේදී යනවා අපේ මහා විහාරයේ ඉන්න භික්ෂුන් වහන්සේලා ළඟට. මේ අනුරාධපුර අපිට පේන මේ මහසෑය සමීපයේ තිබුණු මහා විහාරය. මේ මහා විහාරයේ මහා විනේදර ස්වාමීන් වහන්සේලා වැඩ හිටියා ඒ කාලේ. ඒතර මේ අතරේ හිටියා චූල සුමන කියලා තෙරුන් වහන්සේ කෙනෙක්. මේ චූල සුමන කියන තෙරුන් වහන්සේ විනය පිළිබඳව අතිශය දක්ෂයි. ඉතින් උන්වහන්සේ මුණ ගැහිලා උන්වහන්සේගෙන් අහනවා ස්වාමීනි මගේ අතින් මෙන්න මෙහෙම වැරද්දක් සිද්ධ වුණා. මහසෑය මළුවේ සිවුරක් වැටිලා තිබුණා. මම මේ මහසෑය මළුවේ වැටිලා තිබුණ සිවුර මම සොරකම් කරා. මම දැන් පරාජිකා භාවයටපත් වුණාද නැද්ද? මට සිහිය එළඹුණේ පසුව මම මේක සොරකම් කරාට පස්සේ තමයි සිහිය එළඹුණේ. ඒ නිසා මම පරාජිකා භාවයටපත් වුණාද නැද්ද කියන ගැටලුවක් තියෙනවා කියලා. ඉතින් චූලසුමන ස්වාමීන් වහන්සේ මේ පිළිබඳව විනිශ්චය කරන්න කල්පනා කරලා බලනවා මේ ස්වාමීන් වහන්සේට මොකක් හෝ පිහිටක් දෙන්න ක්‍රමයක් තියෙනවද කියලා. මොකක් හෝ පිහිටක් වෙන්න ඉඩකඩක් තියෙනවද කියලා සොයලා බලනවා. ඉතින් ඉඩකඩ සොයලා බලනකොට උන්වහන්සේ දකිනවා මේ මහසෑය මළුවේ විශාල ජනකායක් රැස් වෙච්ච වෙලාවක සිද්ධ වෙච්ච සොරකමක්. ඒතර මේ වෙලාවක බිම වැටලා තිබුණු සිවුරක් තමයි මේ සොරකම් කරලා තියෙන්නේ. මේ නිසා පුංචි ඉඩකඩක් තියෙනවා. මොකක්ද? මේ සිවුරේ අයිතිකාරයෙක් හිටියේ නැත්තම් අයිතිකාරයා මේ සිවුර අතහැරප එකක් නම් එහෙමනම් මේ ස්වාමීන් වහන්සේ පරාජික වෙන්නේ නැහැ. ඒතර මෙන්න මේ ඉඩකඩ දැකලා අර සොරකම කරපු ස්වාමීන් වහන්සේට කියනවා ඔබට ඊටා සුළු ඉඩකඩක් තියෙනවා මේ සොරකම සිදුුනේ නැද්ද කියලා බලන්න අපිට. ඒ නිසා පුළුවන් නම් ගිහිල්ලා හොයාගන්න මේ සිවුරේ අයිතිකාරයා. කොහෙන් හෝ මේ සිවුරේ අයිතිකාරයා හොයාගන්න පුළුවන් වුණොත් අපිට තව ඉඩකඩක් තියෙනවා පොඩ්ඩක්
ඔබ අතින් පරාජිකා සිල්පදයක් කැඩුනද නැද්ද කියන එක බලන්න. සොරකමක් සිදුනාද නැද්ද කියන එක බලන්න. සිවුර වටිනාකම අතිශය ඉහළයි. ඒ නිසා සිවුරේ වටිනාකම ඉහළ නිසා වටිනාකම් පැත්තෙන් මේ ස්වාමීන් වහන්සේ පරාජිකා වෙන්න පුළුවන්. හැබැයි සිවුරේ අයිතිකාරයෙක් ඉන්නවද නැද්ද කියන එක තමයි මුලින්ම දැනගන්න ඕනේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ මහා විහාරයේ හොයලා බලනවා කවුරු හරි මෙහෙම සිවුරක අයිතිකාරයෙක් හිටියද නැහැ. ඊට පස්සේ මේ දවසේ මහසය වඳින්න පැමිණිච්ච වික්ෂුන් වහන්සේලා කවුද? මේ වික්ෂුන් වහන්සේලා එනකොට සමහර වෙලාවට යම් කට්ටියත් එක්ක කතා බහ කරනවා, මුණ ගැහෙනවා. ඒ මුණ ගැහිච්ච අයගේ මේ ස්වාමීන් වහන්සේ විශාල වශයෙන් හොයලා බලනවා මේ දවසේ වික්ෂුන් වහන්සේලා කොහෙන්ද මේ අනුරාධපුරයට ආවේ? කොහෙන්ද මේ මහසය වඳින්න ආවේ? මේ එනකොට උන්වහන්සේ දැනගන්න ලැබෙන මේ දකුණු දිශාවෙන් වික්ෂුන් වහන්සේලා ඇවිල්ලා තියෙනවා. උන්වහන්සේ වැඩම කරනවා රුහුණට. උන්වහන්සේ වැඩම කරලා රුහුණේ මහා විහාර ඒ කාලේ කිහිපයක් තිබුණා. ඒත් මේ රුහුණේ මහා විහාර වලට ගිහිල්ලා ඉවර වෙලා එක එක තැන්වල කතා කරලා අහලා බලනවා මේ අහවල් දවසේ මහසය වඳින්න පැමිණිච්ච වික්ෂුන් වහන්සේලා ඉන්නවද. ඒතර මේ වෙලාවේදී මෙහෙම හොයාගෙන යනකොට දැනගන්න ලැබෙනවා ඒ කියන දවසේ රුහුණෙන් පැමිණිච්ච එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් මහසය මළුවේ ඉඳලා තියෙනවා. ඒ පැමිණිච්ච ස්වාමීන් වහන්සේ මොන ගැහිලා හොයලා බලනවා ඔබ වහන්සේගේ සිවුරක් නැති වුණාද? ඒතර උන්වහන්සේ කියනවා අනේ මෙහෙම සිදුවීමක් වුණා. මම මහසය වඳින අතරතුර බහතිය රජුරු මහසය වඳ ගන්න කියලා සෑ මළුවට ආවා. ඉතින් මිනිස්සුන්ව ඉවත් කරා. ඒ වෙලාවේ මටත් සිද්ධ වුණා ඉවත් වෙන්න. මේ ඉවත් වෙනකොට මහා ජනකායත් සමග තෙරපිලා මම මෙතනින් ඉවත් වෙනකොට මගේ අංශේ මගේ උරහිසේ දාලා තිබුණු සිවුර බිම් වැටුණා. මට ඒක තවදුරටත් අහුලන්න බෑ මහ විශාල ජනකායක් මෙතන රැස් වෙලා. ඒ නිසා මම ඒක අමතක කරලා ගියා. මට ඒක නැවත වාරයක් ලැබෙන්නේ නැති වෙයි කියලා දැනගෙන මම ඒක අතහැරලා ගියා. ඊට පස්සේ අන්න මේ ස්වාමීන් වහන්සේ වඩම්මගෙන අනේ ස්වාමීනි මට උපකාර කරන්න මට මේ විනිශ්චයක් ලබා ගන්න ඕනේ. මම අතින් මේ සිවුර මහසය මළුවේ තිබිලා මම අරගත්තා. මේ වෙලාවේ මට සොරසිතක් ඇති වුණා. ඉතින් මම සොරකමක් සිදු කරාද නැද්ද කියන ගැටලුවක් මට තියෙනවා. ඒ නිසා මහා විහාරයට වැඩම කරන්න අනුරාධපුර මහා විහාරයේ චූලසෝමන ස්වාමීන් වහන්සේ මේ පිළිබඳ විනිශ්චයක් ඉදිරිපත් කරන්න සූදානම්ින් ඉන්නවා. මේ සිවුරේ අයිතිකාර ස්වාමීන් වහන්සේ හොයාගන්න කිව්වා. ඔබ වහන්සේ මට අනුකම්පා කරලා අනුරාධපුරයට වැඩම කරන්න. ඉතින් මේ ස්වාමීන් වහන්සේ වැඩම කරලා කරුණු කාරණා විමසලා බලනකොට චූලසෝමන ස්වාමීන් වහන්සේ දකිනවා මේ සිවුරේ අයිතිකාර ස්වාමීන් වහන්සේ උන්වහන්සේ වැඩම කරන්නේ සිවුර පිළිබඳ අදහස අතහැරලා. සිවුර පිළිබඳ අදහස අතහැරලා දැන් මේ මහා ජනකායත් එක්ක මට මේ සිවුර නැවත ලැබෙන්නේ නැති වෙයි කියන අදහසින් තමයි උන්වහන්සේ යන්නේ. ඒ නිසා මේ සිවුර අර සොරකම් කරපු ස්වාමීන් වහන්සේ මේ සිවුර Tamanට අතට ඔසවලා ගන්නකොට ඒ සිවුරේ අයිතිකාරයෙක් ඉඳලා නැහැ. අයිතිකාරයා විසින් ඒ සිවුර අතහැරපු සිවුරක්. මෙන්න මේ නිසා මේ චූලසෝමන ස්වාමීන් වහන්සේ විනිශ්චයක් ඉදිරිපත් කරනවා මේ සිවුර සොරකම් කරාට මේ සොරකම් කරපු කෙනා මේ සිවුර සොරකම් කරන අවස්ථාවේදී සොරකම් කරලා තියෙන්නේ අයිතිකාරයෙක් නොමැති සිවුරක්. ඒ නිසා සොරකමක් සිද්ධ වෙලා නැහැ කියලා. ඉතින් බලන්න මෙන්න මේ වාගේ කරුණු අතිශය සියුම් දේවල්. ඉතින් මේ වෙලාවේදී මේ ස්වාමීන් වහන්සේ නිසා සොරකමක් සිද්ධ කරේ නැහැ. හැබැයි සොර සිතින් මේක අරගත්තේ. ඒ නිසා චූලසෝමන ස්වාමීන් වහන්සේ කියනවා දුකුලා ආපත්‍යයකටපත් වෙනවා. අපි සොර සිතින් යමක් ගත්තාම අපිට සිල්පදයක් කැඩෙනවා. හැබැයි පරාජිකා සිල්පදයක් කැඩුන්නේ නැහැ. පරාජිකා සිල්පදයක් කැඩුන්නේ අයිතිකාරයෙක් නොමැති දෙයක් නිසා. ඉතින් චූලසෝමන ස්වාමීන් වහන්සේ මේ නිසා මේ වෙලාවේ මේ විදිහට විනිශ්චයක් ඉදිරිපත් කරලා උන්වහන්සේ කියනවා මේ සිවුර එහෙමනම් මේ අයිතිකාර ස්වාමීන් වහන්සේට දෙන්න. ඔබ වහන්සේ තමන්ගේ සිවුරක් බවට මේක නැවත වාරයක් තමන්ගේ සිවුරක් බවට පත් කරගෙන මේ ස්වාමීන් වහන්සේ මේකට කැමති නිසා උන්වහන්සේට මේක දෙන්න පුළුවන් නම් කැමති නම් දෙන්න කියලා. ඉතින් මේ විදිහට බොහොම ලස්සනට මේ විනිශ්චයක් ඉදිරිපත් කරනවා. ඒ නිසා අපේ අර්ථකථාචාර්යයන් වහන්සේලා කියනවා මේ පරාජිකා සිල්පදයක් කැඩුනද සොරකමක් පරාජිකා මට්ටමට සොරකම සිදු වුණාද නැද්ද කියන තීරණය එළඹෙන්න මුලින්ම බලන්න කියලා කියනවා. මේ සොරකම් කරපු භාණ්ඩේ මොකද්ද? මේක අයිතිකාරයෙක් ඉන්න භාණ්ඩයක්ද? අයිතිකාරයෙක් නැති භාණ්ඩයක්ද කියලා හොයලා බලන්න කියලා කියනවා. පින්වත් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන කරුණාකාරණා සම්බන්ධයෙන් ඔබේ අවධානය යොමු කිරීමට මම කැමතියි. තමයි ඔබට අවස්ථාවක් ලබා දෙන තමයි අපි මේ
තීරණය කරලා තියෙන්නේ තමයි ඔබට මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න අතර වාරේ දහම් කරුණු පිළිබඳව ඔබ තුල ගැටලු ඇති වෙන්න පුළුවන්. ඔබ තුල යම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒකට ඒවා විමසා දැන ගැනීම සඳහා ඔබට අවස්ථාවක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා ඔබට ඇති වෙන ගැටලු කෙටියෙන් ලියලා බෞද්ධ නාලිකාවට යොමු කරන්න. බෞද්ධ නාලිකාවෙන් අපිට ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීම සඳහා පින්වත් ස්වාමින් වහන්සේ වැඩසටහන තුලදීම සම්බන්ධ කරගන්න පුළුවන්. ඒතර ඔබ යොමු කරන ගැටලු ටික අපිට එකතු කරගෙන වැඩසටහන යන අතර වාරේ ඉඩකඩ ලැබෙන පරිදි පින්වත් ස්වාමින් වහන්සේගේ ප්‍රශ්නේ ඉදිරිපත් කළා. ඔබ බෞද්ධ නාලිකාවෙත් ඉදිරිපත් කරන ගැටලුව අපිට පින්වත් ස්වාමින් වහන්සේට වැඩසටහන අතර වාරේ ඉදිරිපත් කරන්න පුළුවන්. ඉදිරිපත් කරලා අපිට පුළුවන් පින්වත් ස්වාමින් වහන්සේගෙන් ඔබට තිබෙන ගැටලුව සජීවීව විමසලා ඒක නිරවුල් කරගන්න පුළුවන්. එතකොට ඔබට ආරාධනා කරනවා වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න වෙලාවට මේ විනය කරුණු පිළිබඳව ඔබ තුල ඇති වෙන ඔබ දැනගත යුතු විවිධ කාරණා පිළිබඳව ඉතා කෙටියෙන් බෞද්ධ නාලිකාවට ඔබේ ගැටලු යොමු කරන්න අපි සූදානම්. පින්වත් ස්වාමින් වහන්සේ සමග සම්බන්ධ වෙලා වැඩසටහන අතරතුරදීම ඒ ගැටලු සඳහා ගැටලු විසඳා ගැනීම සඳහා ඒ කරුණු කාරණා පැහැදිලි කරලා දෙන්න. එhmenan පින්වත් ස්වාමින් වහන්සේ අපි ආයමත් මේ සාකච්ඡාවත් එක්ක සම්බන්ධ වෙමු. ඔබ වහන්සේ පැහැදිලි කරගෙන එන්නේ සොරකමක් සිදු වෙන්න පුළුවන් පොදු කාරණා කිහිපයක් පිළිබඳව. පළවෙනි කාරණා අපට පැහැදිලි කළා මේ වෙනකොට. අපි එතනින් එහාට සාකච්ඡාව කරගෙන යමු පින්වත් ස්වාමින් වහන්සේ. ඔව්. අපි සඳහන් කරේ සොරකමක් සිදු වෙනකොට සොරකම පරාජිකා භාවයට පත් වෙන සොරකමක්ද නැද්ද කියලා තීරණය කරද්දී කරුණු පහක් අපි සලකලා බලන්න ඕනේ කියලා. පළවෙනි කාරණේ තමයි අපි සාකච්ඡා කරේ වස්තුව කියන එක. සොරකම කර භාණ්ඩේ මොකද්ද? ඒක සස්වාමික දෙයක්ද? අයිතිකරුවෙක් ඉන්න භාණ්ඩයක්ද? එහෙම නැත්නම් අස්වාමික අයිතිකරුවෙක් නැති භාණ්ඩයක්ද නැද්ද කියන කාරණේ. ඒත් ඊළඟ කාරණේ තමයි අපි බලන්න ඕන එක තමයි මේ සොරකම සිදුවෙන කාලය මොකද්ද කියලා. සොරකම සිදුවුණු කාලයේ මේ භාණ්ඩයේ තත්ත්වය කොහොමද? මොකද සමහර භාණ්ඩවල කාලයත් සමග අගය වැඩි අඩු වෙන්න පුළුවන්. දැන් සමහර භාණ්ඩ තියෙනවා සමහර කාලවලදී තියෙන අගය නෙවෙයි ඒ භාණ්ඩේ දුර්ලභ වුණොත් අගය වැඩි වෙන්න පුළුවන්. දැන් මේ කාලේදී ඉන්ධන දුර්ලභයි. අපි කවුරුත් ප්‍රායෝගිකව දන්න දෙයක්. ඉන්ධන දුර්ලභ නිසා මේ කාලේ ඉන්ධන වල වටිනාකම සාමාන්‍යයෙන් වැඩි. එතකොට ඒ නිසා යම් කෙනෙක් සමහර වෙලාවට පෙට්‍රල් ලීටරයක් සොරකම් කරොත් ඒක ලොකු සොරකමක් බවට පත් වෙනවා. හැබැයි එහෙම නැති කාලයකදී ඒක එහෙම නොවෙන්න පුළුවන්. ඒතර මේ විදිහට කාලයත් සමග සමහර භාණ්ඩවල වටිනාකමේ වෙනස්කම් වෙන්න පුළුවන්. අන් ඒ නිසා සොරකම සිදුවෙච්ච කාලයේ මේ භාණ්ඩේ වටිනාකම මොකද්ද කියලා බලන්න ඕනේ. මොකද පරාජිකා භාවයට පත් වෙනකොට අපි කලින් සඳහන් කරා පරාජිකා වෙනකොට යම්කිසි භාණ්ඩයක් සොරකම් කර භාණ්ඩයේ වටිනාකම අනුව තමයි භික්ෂුන් වහන්සේ පරාජිකා භාවයට පත් වුණාද එහෙම නැත්නම් වෙනත් ශිල්පදයක් කැඩුණාද කියන තීරණය ගන්න තියෙනවා. ඒතර පරාජිකා වෙන්න නම් අපි මුලින් සඳහන් කරා පාදයක් හෝ ඊට වඩා වැඩි වටිනාකමක් තියෙන භාණ්ඩයක් සොරකම් කරලා තියෙන්න ඕනේ. ඊටා කුඩා වටිනාකමක් තියෙන භාණ්ඩයක් සොරකම් කරාට ඒ පුද්ගලයා පරාජිකා භාවයට ඒ භික්ෂුන් වහන්සේ පරාජිකා භාවයට පත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි බලන්න ඕනේ භාණ්ඩේ සොරකම් කරපු කාලය මොකද්ද? ඒ කාලයේ භාණ්ඩේ අගය මොකද්ද කියන එක. ඊට පස්සේ තුන්වෙනි කාරණේ තමයි සොරකම් කරපු ප්‍රදේශය මොකද්ද කියන එක. සමහර භාණ්ඩ තියෙනවා එක පැත්තක ගණන් වැඩි, තව පැත්තක ගණන් අඩුයි. ප්‍රදේශය අනුව භාණ්ඩවල මිල ගණන් වෙනස් වෙන්න පුළුවන්. මේ නිසා සොරකම සිදුවුණු ප්‍රදේශය මොකද්ද? ඒ ප්‍රදේශයේ අනුව අපි සලකලා බලන්න ඕනේ මේ භාණ්ඩයේ සොරකමේ වටිනාකම කීයද? ඒ අනුව තමයි මේ භික්ෂුන් වහන්සේ පරාජිකා භාවයට පත් වුණාද නැත්නම් වෙනත් ශිල්පදයක් කඩුණාද කියලා තීරණය කරන්න පුළුවන්. මේකට අර්ථ කතා වෙනවා හරි ලස්සන කතාන්තරයක්. එක්තරා භික්ෂුන් වහන්සේ කෙනෙක් ඉඳලා තියෙනවා අන්තර සමුද්දය කියලා තමයි මේ අර්ථ කතාවේ මේ රට සඳහන් කරන්නේ. අන්තර සමුද්දය කියලා කියන්නේ මාලදිවයින කියලායි සඳහන් කරන්නේ. ඒතර ඇත්තටම අපි අද බලනකොට මාලදිවයින කියන රට බෞද්ධ සම්පූර්ණයෙන් බෞද්ධ රටක් නෙමෙයි. ඇත්තට මම දන්නේ නැහැ මේ භික්ෂුන් වහන්සේලා ඉන්නවද නැද්ද කියලා අපිට එහෙම පන්සල් ආදී තියෙනවද කියලා මට එච්චර අවබෝධයක් නැහැ. නමුත් අතීතයේ මේ මාලදිවයින කියන රට බෞද්ධ රටක්. ඒතර ඒක මේ අර්ථ කතාවේ සඳහන් කරනවා මේ මාලදිවයිනේ එක්තරා භික්ෂුන් වහන්සේ කෙනෙක් උන්වහන්සේට ලැබිලා ලස්සන පොල් ගෙඩියක්.
පොල් ගෙඩියක් ලැබිලා මේ පොල් ගෙඩියෙන් පොල් කටුවෙන් ලස්සන පැන් වළඳන්න හදනවා භාජනයක්. පොල් ගෙඩියෙන් පැන් වළඳන්න සුදුසු භාජනයක් සකස් කරනවා. සකස් කරලා ඒක මාලදිවයිනේ තමන් හිටපු මේ පන්සලේම තියලා උන්වහන්සේ යම්කිසි කටයුත්තකට ලංකාවට වැඩම කරනවා. නැවේ නැගලා ලංකාවට වැඩම කරලා ලංකාවේ මිහින්තලේ එතකොට සේනාසන තිබුණා. ඒතර මිහින්තලේ සේනාසනයක ඉන්නවා. මේ අතරේ තවත් එක්තරා වික්ෂුන් වහන්සේ කෙනෙක් මේ මාලදිවයිනේ අර ස්වාමීන් වහන්සේ හිටපු පන්සලට ගිහිල්ලා ඒ විහාරස්ථානයට ගිහිල්ලා එතනදී මේ පොල් කට්ටෙන් හදපු පැන් භාජනය දකිනවා. දැකලා උන්වහන්සේට ඒකට ලෝභසිතක් ඇති වෙනවා. හිතලා උන්වහන්සේ බලලා මේකේ කවුරුත් මේ වෙලාවේ නැහැ. ඒ නිසා මම මේ පැන් භාජනය සොරකම් කරනවා කියලා. උන්වහන්සේ පැන් භාජනය සොරකම් කරගන්නවා. සොරකම් කරගෙන නමුත් උන්වහන්සේත් අනුපිළිවෙලින් මාලදිවයිනේ ඉඳලා ලංකාවට වැඩම කරනවා. ලංකාවට වැඩම කරලා උන්වහන්සේත් අහම්බෙන් එනවා මිහින්තලේට. දැන් මිහින්තලේ ඉස්සරලා මේ පොල් කටු භාජනය සකස් කරගත්තු භික්ෂුන් වහන්සේත් මේ කාලේ මිහින්තලේ ඉන්නේ. ඒක සොරකම් කරපු භික්ෂුන් වහන්සේත් දැන් මිහින්තලේටම ඇවිල්ලා. ඒතර උන්වහන්සේත් මිහින්තලේට ඇවිල්ලා ඒකේ දැන් උන්වහන්සේ කැඳ වළඳනවා. කැඳ වළඳනකොට මේක අර අයිතිකාර භික්ෂුන් වහන්සේ දකිනවා මම හදාගත්තු භාජනය තමයි මේක. ඒතර උන්වහන්සේ කතා කරලා අහනවා ওই භාජනය කොහෙන්ද? ඒකවන් කරා මේක මගේ මේ මාලදිවයිනේ තමයි මම මේක අරගෙන ආවේ. ඉතින් ඒ වෙලාවේ දකිනවා මේක තමන්ගේ මගේ කියන්නේ අයිතිකාර භික්ෂුන් වහන්සේ දකින මේක මගේ භාණ්ඩයක්. නමුත් මේ භික්ෂුන් වහන්සේ අරන් ඇවිල්ලා තියෙන්නේ මම කියලා නෙවෙයි. ඒ නිසා අහනවා මේක සොරකම් කරලාද ගෙනාවේ නැද්ද? ඒතර අර සොරකම් කරු භික්ෂුන් වහන්සේ කියනවා මම මේක සොරකම් කරගෙන තමයි ආවේ කියලා. හරි. ඒ වෙලාවේදී උන්වහන්සේ ඉදිරිපත් කරනවා එහෙමනම් ඔබ වහන්සේ දැන් පරාජිකයි. මේක මං සතු භාණ්ඩයක්. ඒ නිසා ඔබ වහන්සේ මේක සොරකම් කරා. ඒ නිසා ඔබ වහන්සේ පරාජිකයි. ඔබ වහන්සේ පරාජික භාවයටපත් වෙනවා. ඒ නිසා සංඝමැදට ගිහිල්ලත් මේක විනිශ්චය කරලා බලන්න ඕනේ කියලා. ඉතින් සංඝයා රැස් වෙනවා භික්ෂුන් වහන්සේලා රැස් වෙලා මේ සොරකම පිළිබඳව විනිශ්චය කරනවා. ඉතින් උන්වහන්සේ පිළිගන්නවා මම සොරකමක් කරා කියලා. හරි. මම සොරකමක් කරා කියලා පිළිගන්නවා. නමුත් පරාජික භාවයටපත් වුණාද නැද්ද කියන විනිශ්චය අපි ඇති කරගන්න ඕනේ. ඒකයි මම කීවේ හැම සොරකමක්ම පරාජික වෙන්නේ නැහැ. හැම සොරකමක්ම පරාජික වෙන්නේ නැහැ. පරාජික නොවි දුෂ්කරතාපත්‍යක් විතරක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා සංගමෙද කතා බහට ලක් වෙනවා මේ සොරකම පරාජිකාවක් වුණාද නැද්ද කියන කාරණය. එතකොට සොරකමක් උණුපමණින්ම පරාජික භාවයටපත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ පිළිබඳව අපි විනිශ්චය කරන්න ඕනේ. ඉතින් මේ වික්ෂුන් වහන්සේලා රැස් වුණා. රැස් වෙලා මේ මහා චෛත්‍ය ගාවට මහා සෑය ගාවට. ඒ කියන්නේ මේ අපිට පසුබිමින් පේන මහා සෑය රජාණන් වහන්සේ ළඟට වික්ෂුන් වහන්සේලා රැස් වුණා. රැස් වෙලා උන්වහන්සේ මේක විනිශ්චය කරනවා. දැන් මේ වික්ෂුන් වහන්සේ මාලදිවයිනෙන් මේ පොල් කටු භාජනයේ සොරකම් කරගෙන ඇවිල්ලා තියෙනවා. උන්වහන්සේ පරාජික වුණාද නැද්ද? මේ පිරිසේ ඉන්නවා ආබිධම්මික ගෝදත්ත කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක්. ආබිධම්මික ගෝදත්ත කියන ස්වාමීන් වහන්සේ ඉතින් උන්වහන්සේ ආබිධම්මික කියන උන්වහන්සේගේ නමින්ම උන්වහන්සේ අභිධර්මයේ පිළිබඳව විශේෂ දැනුමක් තිබුණ කෙනෙක්. හැබැයි උන්වහන්සේ අභිධර්මයේ පිළිබඳව විතරක් නෙවෙයි උන්වහන්සේට විනය පිළිබඳව අති සුවිශාල දැනුම් සම්භාරයක් තිබිලා තියෙනවා. ඒතර උන්වහන්සේ ඒ නිසා විනය දක්ෂ නිසා උන්වහන්සේ මේ වෙලාවේ අහනවා මේ සොරකම් කරු භික්ෂුන් වහන්සේ අහනවා ඔබ වහන්සේ මේ පොල් කටු භාජනය කොහෙන්ද සොරකම් කරේ? ඒ වෙලාවේ කියනවා මම මේක සොරකම් කරේ මාලදිවයිනේ අන්තර සමුද්‍රයෙන්. ඒ ගමන මේ මාලදිවයිනේ මේ භාණ්ඩේ කොච්චරක් වටිනවද? ඒ ගමන කියනවා මේක මාලදිවයිනේ කියන රට මේක මේ පොල් කට්ටක්. මේ නිසා මේක කීයක්වත් වටින්නේ නැහැ. කීයක්වත් වටින්නේ නැති දෙයක්. ඒ ගමන කතා කරනවා එහෙමනම් එතනදී උන්වහන්සේ ප්‍රකාශ කරනවා මේ රටේදී මේ භාණ්ඩය මේ පොල් ගෙඩිය පොල් මදේ සූරලා ගලවලා ඒක අනුභව කරලා මේ පොල් කටුව විසි කරනවා. එසා පොල් කටුවේ කිසිම වටිනාකමක් නැති දෙයක්. ඒ වෙලාවේදී කියනවා එහෙමනම් මේ භික්ෂුන් වහන්සේ දැන් මේක මේ විසි කරන පොල් කටුවෙන් භාණ්ඩයක් හදලා තියෙනවනේ. මේ භාණ්ඩේ හදන්න කොච්චරක් යන්න ඇද්ද? ඒක වුණ කරා මේ භාණ්ඩේ හදන්න මස්සක් හරි අඩමස්සක් හරි මේකට යන්න ඇති. මේ මස්ස හරි අඩමස්ස හරි සඳහා ගත කරපු වටිනාකම ගියපු වටිනාකම තමයි මේ භාණ්ඩේ එකම වටිනාකම වෙන්නේ. මීට වඩා වැඩි වටිනාකමක් මේ භාණ්ඩේ නැහැ කියලා.
ඉතින් ඒ ගමන ඒ පිළිබඳව විනිශ්චය ඇති කරාම මේ ආභිධම්මික ගෝදත්ත ස්වාමීන් වහන්සේ එහෙමනම් මේ භාණ්ඩේ බලන්න මේ මාළදේවේන කියන රට සලකලා බැලුවොත් මේ රටේ මේ භාණ්ඩේ වටිනාකම වෙන්නේ මේක හදන්න ගියපු හස්තකර්ම වටිනාකම විතරයි. හදන්න ගියේ මස්සක් හෝ අඩමස්සක් හරිනම් එතකොට එච්චරයි මේ භාණ්ඩේ වටිනාකම වෙන්නේ. ඉතින් ප්‍රශ්නයක් අහන බුදුරජාණන් වහන්සේ පරාජිකා සිල්පදයක් පනවනකොට මේ මස්සකට අඩමස්සකට පරාජිකාවක් පනවලා තියෙනවද? නැහැ. බුදුරජාණන් වහන්සේ පරාජිකා සිල්පදයක් පනවන්නේ පාදයකට. පාදයක් කියලා කියන්නේ මසු පහක්. ඒ නිසා මසු පහක වටිනාකමට තමයි භාග්‍යතුන් වහන්සේට මේ පරාජිකා සිල්පදේ පැනවීම වෙන්නේ. මේ භාණ්ඩය සකස් කරන්න ගිහිලා තියෙන වටිනාකම සලකලා බලුවොත් මේ භාණ්ඩේ වටිනාකම වෙන්නේ එක්කෝ එක මසුවක් එහෙම නැත්නම් මස්සකට වඩා අඩු වටිනාකමක්. ඒ නිසා මේ භාණ්ඩේ සොරකම් කරපු ප්‍රදේශය සලකලා බලුවහම ඒ ප්‍රදේශයත් එක්ක සලකලා බලුවහම මේ භාණ්ඩේ වටිනාකම අතිශය අඩුයි. ඒ නිසා මේ භික්ෂුන් වහන්සේ පරාජිකා වෙලා නැහැ කියලා මේ ආභිධම්මික ගෝදත්ත ස්වාමීන් වහන්සේ විනිශ්චය කරනවා. ඒ නිසා හරිම විසිතුරුයි අද වර්තමානයේ නමුත් සමහර වෙලාවට යම් කෙනෙක් අතින් සොරකමක් සිදු වුණොත් පසුව ඒ පිළිබඳ විනිශ්චය කරනකොට අපිට මෙන්න මේ කරුණු කාරණා එතකොට අපිට සලකලා බලන්න. මේ සොරකම සිදු වුණේ කොතනද? ඒ සොරකම සිදු වෙච්ච තැන මේ භාණ්ඩේ වටිනාකම කොහොමද කියන එක බලන්න ඕනේ. මේකට තමයි කියන්නේ දේශය කියලා කියන්නේ. පින්න ස්වාමීන් වහන්සේ මේ ඔබ වහන්සේගේ පැහැදිලි කිරීමෙන් මට දැනුණු දෙයක් තමයි විනය පිටකයේ තිබෙන පැහැදිලි කිරීම. කොයිතරම් නිරවුල්ද විසිතුරුද සහ කොයිතරම් මේ අපිට අපේ අවබෝධයට කොතනක හරි තැනක සැකයක් ඉතිරි නොවන විදිහට ඒ කාරණා පැහැදිලි වෙලා තිබෙනවා කියන එක. මොකද දැන් මේ සිදුවීම අපේ ප්‍රායෝගිකව දකින්න පුළුවන්. දැන් කොස් ගෙඩියක් කරපිංච ටිකක් වගේ දෙයක් ගාමීය ප්‍රදේශයක ගත්තොත් ඇත්තටම කිසිම වටිනාකමක් ඇති දෙයක් නෙමෙයි. නමුත් නගරයට ගත්තාම කොස් ගෙඩියක් වගේ දෙයක් ලොකු වටිනාකමක් තියෙනවා. මේ කාරණා විශාල වටිනාකමක් තියෙන වගේ දෙයකට. ඉතින් ඒ දේවල් එක බැලුවහම ඇත්තටම ප්‍රායෝගිකවත් ගොඩක් මේ කාරණාව වර්තමානයේ අපිට දකින්න පුළුවන් මේ සොරකමක් වෙනකොට කොහොමද සිදු වෙන්නේ කියන එක. එතකොට මේ පැහැදිලි කිරීම ඇත්තටම හරි විචිත්‍රවත්. පින්වත් ස්වාමීන් වහන්සේ මනම් අපි ඉදිරියට ඇත්තටම මේ වෙලාවේදී දැන් මේ විනිශ්චය අහගෙන ඉන්නවා භාතිය රජුරු. භාතිය රජුරු මේ වෙලාවේදී චෛත්‍ය වන්දනා කරන දැන් මම කිව්වේ මේ අපිට පසුබිමින් පේන මේ පුණ්‍යවන්ත භූමිය මහසෑ මළුවේදී තමයි මේ විනිශ්චය සිද්ධ වෙන්නේ. මේ ආභිධම්මික ගෝදත්ත ස්වාමීන් වහන්සේ මේ විනිශ්චය ඉදිරිපත් කරන්නේ. ඉතින් මේ වෙලාවෙම මේ භාතිය රජුරුව මේ භාතිය රජුරුවන්ගේ කාලෙමයි භාතිය රජුරුව මහසෑ වඳින්න එනවා. ඉතින් උන්වහන්සේ මහසෑ වඳින්න ඇවිල්ලා උන්වහන්සේ දකිනවා මේ භික්ෂුන් වහන්සේලාගේ මේ විනිශ්චය සිද්ධ වෙන වෙලාවේදී භික්ෂුන් වහන්සේලා සාදුකාර දෙනවා මේ ආභිධම්මික ගෝදත්ත ස්වාමීන් වහන්සේ මේ ඉදිරිපත් කරපු විනිශ්චය මේ මාළදේවේන කියන රට සලකලා බලලා එතනදී තියෙන භාණ්ඩේ වටිනාකම සලකලා බලුවහම මේ සොරකම් කරපු භික්ෂුන් වහන්සේ පරාජිකා වුණේ නැහැ කියන විනිශ්චය ඉදිරිපත් කිරීම. ඒක දැකලා භික්ෂුන් වහන්සේලා සාදුකාර දෙනවා. භාතිය රජුව අහලා බලලා මොකද්ද මේ සිදුුනේ කියලා. ඒ වෙලාවේ මේ වාගේ විසිතුරු විනිශ්චයක් ඉදිරිපත් කරා කියන කාරණේ අහලා භාතිය රජුව මේ වෙලාවේ කියනවා මම රජ වෙලා ඉන්න කාලේදී කවුරු හරි කෙනෙක් භික්ෂුන් වහන්සේලාගේ වෙන්න පුළුවන්. ගිහියන්ගේ වෙන්න පුළුවන් අධිකරණයක් තියෙනවා නම් ඒ අධිකරණය මේ ආභිධම්මික ගෝදත්ත ස්වාමීන් වහන්සේගේ විනිශ්චය අහලා බලන්න ඕනේ කියලා කියනවා. උන්වහන්සේ ඒ වෙලාවේදී ලොකු ප්‍රශංසාවක් ඉදිරිපත් කරන ආභිධම්මික ගෝදත්ත ස්වාමීන් වහන්සේට රජුරෝ කියනවා පැවිද්ද වෙන්න පුළුවන් ගිහියෝ වෙන්න පුළුවන් යම් අධිකරණ විනිශ්චයක් ඉදිරිපත් කරනකොට ආභිධම්මික ගෝදත්ත ස්වාමීන් වහන්සේගෙන් අහලා උන්වහන්සේ යම් විනිශ්චයක් ඉදිරිපත් කරොත් ඒ විනිශ්චය පිළිගන්න ඕනේ. ඒ විනිශ්චයේ යම් කෙනෙක් පිළිහිටන්නේ නැත්නම් එයාට රජ අණ පිළිහිටවනවා කියලා මේ වෙලාවේදී කියනවා. ඒ තරම් මේවා නිසා ප්‍රායෝගික කාරණා. අපි මීළඟ කාරණේට ගියොත් එහෙම මේ සොරකම පරාජිකා සිල්පදයක් හැදුනද නැද්ද කියන එක බලන්න ඊළඟට අපිට වැදගත් වෙන කාරණේ තමයි අගය කියන කාරණේ. දැන් අපි කාරණා කිහිපයක් කතා කරා වස්තුව එහෙම නැත්නම් භාණ්ඩය කාලය කියන්නේ සොරකම සිදුවෙන කාලය මොකද්ද? දේශය සොරකම සිදුවෙන ප්‍රදේශය කුමක්ද කියන එක සහ අවසාන මේ හතරවෙනි කාරණේ තමයි අගය කියලා කියන එක. එතකොට භාණ්ඩයක අගය කියලා කියන එක සමහර වෙලාවට අලුත් භාණ්ඩයක අගය වැඩි. හැබැයි ටිකක් කල් ගියාට පස්සේ භාණ්ඩයේ අගය අඩුයි. සමහරට පාවිච්චි කරන්න ඕනේ නැහැ. පාවිච්චි නොකලත් භාණ්ඩය මිලදී අරගෙන ටික කාලයක් ගියොත් එහෙම ඒකේ අගය අඩුයි.
ඉතින් මෙතනදී මට ඇත්තටම ඇති වෙන කාරණයක් තමයි මේ කියන විනිශ්චයන් ටික ඉදිරිපත් කරනකොට අපේ මේ භික්ෂුන් වහන්සේලා මේ භාණ්ඩවල අගය කිරීම ආදී පිළිබඳවත් ඒ කාලේ ලොකු දැනුමකින් ඉඳලා තියෙන බව. ඒතර බලන්න භික්ෂුන් වහන්සේලා සමහර වෙලාවට අපි හිතන්නේ මේ Tamanගේ නිවන් දැකීම සඳහා කරන බණ භාවනා ආදී විතරයි ඒ බණ භාවනා ධර්මදේශනා ආදීන් තොර ජීවිතයක් භික්ෂුන් වහන්සේට නැහැ කියලා සමහර වෙලාවට කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් ඊට එහා ගිහිල්ලා මේ පරිභෝග කරන භාණ්ඩයක අගය තීරණය කරනකොට උන්වහන්සේලාට ලොකු දැනුමක් තිබිලා තියෙනවා. එතකොට යම් භාණ්ඩයක් අලුතෙන් ගත්ත භාණ්ඩයක වටිනාකම යම් කාලයක් පරිභෝග කරනකොට ඒ භාණ්ඩේ වටිනාකම අඩු වෙනවා කියන දැනුම උන්වහන්සේලා තුළ තිබිලා තියෙනවා. ඒතර මේ නිසා අපි ඊළඟට සලකලා බලන්න ඕනේ මේ භාණ්ඩය අගය කීයද කියලා කියන එක. එතකොට අගය පාදයක් හෝ ඊට වඩා වැඩි අගයක් නම් තමයි පරාජිකා භාවයටපත් වෙන්නේ. පාදේ හෝ ඊට වඩා අඩු අගයක් තියෙන එක නම් පරාජිකා වෙන්නේ නැහැ. අපි පාදය කියන එක වටිනාකම සොයාගන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා. එතකොට මේ නිසා හැමදාම ප්‍රകൃති අගයෙන්ම භාණ්ඩයක වටිනාකම තියෙන්නේ කාලයක් යනකොට භාණ්ඩයේ අගේ අඩු වෙලා තියෙනවා. සබ් බලන්න ඕනේ සොරකම සිදු උනේ අලුත් භාණ්ඩයක්ද පරණ භාණ්ඩයක්ද ඒ අනුව වටිනාකම කීයද කියලා අපි එක්තරා විදිහකට ඇස්තමේන්තුවක් මෙතනදී අගය කිරීමක් මෙතනදී සිද්ධ කරගන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි භාණ්ඩයක වටිනාකම මේ සොරකම සිදු වුණාද නැද්ද කියන එක තීරණය කරන්න වැදගත් වෙන ඊළඟ දේ තමයි පරිභෝගය කියන එක. මේ භාණ්ඩේ මිලදී ගත්ත දවසේ ඉඳලා මේ දක්වා යම් කිසි පරිභෝගයක් කරලා තියෙනවද කියන එක. භාණ්ඩේ කිසියම්ම හෝ පරිභෝගයක් කරලා තියෙනවා නම් ඒ පරිභෝගය කරපු භාණ්ඩේ වටිනාකම අඩුයි පරිභෝගය නොකර අලුත්ම භාණ්ඩයක් වටිනාකමට වඩා. ඒතර අලුතෙන්ම තියෙන භාණ්ඩය අපි ගෙනල්ලා සමහර වෙලාවට ඊටාම සුළු පරිභෝගයක් කරලා තියෙනවා. උදාහරණයක් විදිහට මෙතන අර්ථ කතාවේ සඳහන් කරනවා සමහර වෙලාවට පුංචි පිහියක් දැන් භික්ෂුන් වහන්සේලාගේ පරිහරණයට දැහැටි දඬු කපා ගන්න ඒ වගේ දෙයකට කුඩා පිහියක් පාවිච්චි කරලා තියෙනවා. මේකට බෑය කියන නම තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒක කුඩා පිහිය. ඒතර මේ කුඩා පිහිය අරගෙන සමහර වෙලාවට Tamanට පිහිය ලැබුණු අලුතෙන්ම මේක යම් කිසි වටිනාකමක්. ඒ අලුත් පිහියමයි පරණ උනේ නැහැ. එක සැරයක් එක දැහැටි දණ්ඩක් කැපුවා. නමුත් මේක චුට්ටක්වත් මුවහත අඩු වෙලා නැහැ. හැබැයි එක සැරයක් දැහැටි දණ්ඩක් කැපුවා. අන්න ඒ කපපු මාත්‍රෙන් මේ භාණ්ඩය අර ප්‍රകൃති යගෙන් ඊට වඩා අඩු වගේකටපත් වෙනවා. ඒ නිසා අපි බලන්න ඕන හැම වෙලාවකම ඊටාම සුළු දෙයකින් නමුත් භාණ්ඩය අගේ අඩු වෙනවා. ඒ නිසා දැන් ඒ වාගේ කුඩා පිහියක් පිළිබඳව සොරකමක් සිදු වුණොත් එහෙම අපි බලන්න ඕන සොරකම සිදුවීම සිද්ධ වෙන වෙලාවෙදී මේක එක දැහැටි දණ්ඩක් හරි කපලා තියෙනවා. එක දැහැටි දණ්ඩක් හරි මේකේ කපලා තියෙනවා නම් භාණ්ඩේ විකුණපු තැනදී මිලදී ගත්තේ ඒ අදාළ පූජා කරපු කෙනා කීයටද ඒ වටිනාකම අපි බලන්න ඕනේ. ඊට පස්සේ දැන් මේ එක සැරයක් පරිභෝග කිරීම නිසා දැන් අලුතෙන් මේ භාණ්ඩේ වටිනාකම කීයද කියලා බලන්න ඕනේ. ඒතර සොරකම සිදු වෙන්නේ එක සැරයක් පාවිච්චි කරපු දෙයක් නම් එතකොට වටිනාකම අඩුයි. ඒතර මේ නිසා මේවායේ කරුණු කාරණා අපි සලකලා බලන්න ඕනේ. භාණ්ඩේ පරිභෝගය කියන එකත් සලකලා තමයි අපිට මේ සොරකම පරාජිකා භාවයට පත් වෙන සොරකමක්ද නැද්ද කියන විනිශ්චය ඉදිරිපත් වෙන. ඒ අනුව අපි කරුණු පහක් සලකලා බලන්න ඕනේ. වස්තුව කියන සොරකම සිදු කරපු භාණ්ඩය මොකද්ද? ඒ වගේම සොරකම සිදු කරපු කාලය මොකද්ද? සොරකම සිදු කරපු ප්‍රදේශය මොකද්ද? ඒ වගේම සොරකමේ ඒ අදාළ භාණ්ඩයේ අගය මොකද්ද? ඒ අදාළ භාණ්ඩයේ පරිභෝග කරපු භාණ්ඩයක්ද නැද්ද කියන කාරණය. මේ කරුණු පහ සලකලා තමයි විනී විනිශ්චයක් ඉදිරිපත් කරන භික්ෂුන් වහන්සේ විනිශ්චය කරන්න ඕනේ මේ සොරකම පරාජිකා භාවයට පත් වෙන සොරකමක්ද නැද්ද කියන කාරණේ. විනෝනාම බුද්ධ ශාසනස්ස ආයු විනය සම්වර්ණනා දහම් කතිකාවත අද දවසේ අපි අවසන් කරන්නයි බලාපොරොත්තු වන්නේ. ලබන සතියේ විනෝනාම බුද්ධ ශාසනස්ස ආයු විනය සම්වර්ණනා දහම් කතිකාවත සමග අපි සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. අද දවසේ
මේ වැඩසටහන සඳහාවෙන් පින්වත් දායකත්වයේ ලබා දෙන පිරිසට පුණ්‍යානුමෝදනා කිරීමටයි අපි සූදානම් වන්නේ. අද දවසේ වැඩසටහන සඳහා දායකත්වයේ ලබා දෙන්නේ කැනඩාවේ පදිංචි නිරෝෂ් මදුරප්පෙරුව මහතා සහ එම මහත්මිය විසින් ඔවුන්ගේ පින්වත් අරමුණ පිළිබඳව සහ පුණ්‍යානුමෝදනාව සිදු කිරීම සඳහා මේ මොහොතේදී පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාර පූර්වකව ආරාධනා කරනවා. විනයෝ නාම බුද්ධ ශාසනස් ආයු විනය සංවනනා දහම් කතිකාවතී අද දවසේ පුණ්‍යවන්ත දායකත්වයේ සම්පාදනය කරලා තිබෙන්නේ කැනඩාවේ පදිංචි නිරෝෂ් මදුරප්පෙරුව මහතා සහ එම මහත්මිය විසින්. ඉතින් පුණ්‍යවන්ත සත්පුරුෂ අරමුණු ගණනාවක් සඳහන් කරලා තිබෙනවා. ඊටාන පිටින් සඳහන් කරොත් ජූලි මාස 30 වන දිනට, ඒ කියන්නේ මේ අපි අද වැඩසටහන විකාශය වෙන දිනට පළමු උපන්දිනයේ යෙදී තිබෙන සනායා දියණියට සහ සෙහස් පුතණුවන්ට ඒ නිවුන් දරුවන්ට උතුම් කලන මිතුරු ඇසුර නිරතුරුවෙන් ලැබේවා කියන ප්‍රාර්ථනාව තිබෙනවා. ඒ වගේම ඒ අයට උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිසත් අගෝස්තු මාස 27 වන දිනට 85 වන ජන්මදිනයේ යෙදී තිබෙන ප්‍රියලතා වනිගසේකර ආච්චි අම්මාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නට ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙනවා මේ පුණ්‍යවන්ත දායකත්වයේ සපීපය. ඒ වගේම තමයි සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා දැනට රෝගාතුරව රෝහලේ ප්‍රතිකාර ලබන ගාල්ල කිතුලම්පිටියේ පදිංචි කරුණාශීලා බේතුංග පියාණන්ට, යමුනා වික්‍රමරත්න මෑණියන්ට, ජනින්දී ධනාරා දියණියට ඉක්මන් සුවය ලැබේවා කියන ප්‍රාර්ථනාව. ඒ වගේම තමයි දැනට සුජීවත් සිටින දෙපාර්ශ්වයේ මෑණිවරුන්ට පියවරුන්ට සෙත් ප්‍රාර්ථනා කරන්නට, ධර්ම ශ්‍රවණය කරන සියලුම ලක්වාසී ලෝකවාසී ධර්ම අවබෝධය පිණිස ලක්වාසීන්ට ලෝකවාසීන්ට ධර්ම අවබෝධය පිණිස මේ පින් උපකාර වේවා කියන බලාපොරොත්තුව තිබෙනවා. දායකත්වයේ දරූ පින්නතුන්ගේ නමින් අනන්ත සසර පුරාවට මිය පරලෝකයේ හැම සියලු ඥාති හිත මිත්‍රාදීන් පුණ්‍යානුමෝදනා කරත් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි අද දවසේ මේ විනය නාම බුද්ධ ශාසනස ආයු විනය සංගණනා දහම් කතිකාවතින් සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවට මේ ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් පනවා වදාළ විනය පිටකයේ ධර්ම කරුණු sannivedanaya කරන්ට දායකත්වයේ දැරීමෙන් ලබා දුණු දායකත්වයට අපි ඉතින් මේ ප්‍රාර්ථනා කරපු අරමුණු කරපු ආකාරයට අපි ප්‍රාර්ථනා කරමු. ඒ ජූලි මාස 30 වන දිනට උපන්දිනයේ යෙදී තිබෙන නිවුන් දරුවන් සනායා සෙහස් කියන ඒ දියණියට සහ පුතුණුවන්ට උතුම් කල්යාණ මිත්‍ර ආශ්‍රය නිරතුරුවම ලැබේවා. ඒ අයට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිස මේ ධර්ම sannivedanayen අත්පත් කරගත් උදාර පුණ්‍ය ධර්ම සමුදාය හේතු වේවා වාසනාව වේවා කියලා අපි පුණ්‍යානුමෝදනා කරනවා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි අගෝස්තු 27 වන දින 85 වන ජන්මදිනයේ යෙදෙන ප්‍රියලතා වනිගසේකර ආච්චි අම්මාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ ලැබේවා, චිර ජීවනය ලැබේවා. තව තවත් සම්බුද්ධ ශාසනයේ ගුණධර්ම පුරාගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය පිණිස මේ උතුම් කුසල ධර්මයේ හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. රෝගාතුර පසුවනේ කිතුලම්පිටියේ කරුණාශීලා බේතුංග මෑණියන්ටත් නිදුක් නිරෝගී භාවය ලැබේවා. සුජීවත් සිටින සෑම සිළු දෙනාටත් ඒ වගේම අභාව ප්‍රාප්තිච්ච සෑම සිළු දෙනාටත් උතුම් මේ ධර්ම දානමය කුසලයේ හේතුවෙන් හැම සිළු දෙනාටම සිතක් ශාන්තියක් යහපතක් උදාපත් වේවා. මේ පරලෝකයේ සෑම සිළු දෙනාට පරලෝකයෙන් පින්පෙත් අනුමෝදන් වීමක් වේවා. හැම සිළු දෙනාටම උතුම් නිවනින් සැනසෙන්නට මේ උදාර පුණ්‍ය ධර්ම සමුදාය හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්නවා. ඉතින් තවත් කරුණු කාරණා විශාල ප්‍රමාණයක් සඳහන් කරලා තිබෙනවා. ඉතින් මේ හැම සඳහන් කරලා තිබෙන සියලුම දෙනාට මේ පුණ්‍යානුමෝදනාව ලැබේවා. අපි මේ සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවට ධර්මයේ sannivedanaya කිරීම වශයෙන් රැස්පත් කරගත් කුසලයෙන් හැම සිළු දිනාටම උතුම් නිවන් මඟ පාරමී ධර්ම සම්පාදනය කරගෙන නිවනින් සැනසෙන්නටම ලැබේවා කියලා අපි පුණ්‍යානුමෝදනා කරනවා. හැම සිළු දිනාටම පෙරවන් සරණයි. විනය නාම බුද්ධ ශාසනස්ස ආයු විනය සම්වර්ණා දහම් කතිකාවත අද දවසේ අපි හමාර කරනවා. මේ වැඩසටහන සඳහා වෙන් අප කෙරෙහි අනුකම්පාවෙන් වැඩමවා වදාළ පින්වත් ස්වාමින් වහන්සේට පුණ්‍යානුමෝදනා කළ යුතුව තිබෙනවා. උන්වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් මේ වැඩසටහනේ සාර්ථකත්වය සඳහා සිදු කරන කැපවීම, ඒ වගේම උන්වහන්සේ මේ සඳහා ගන්නා වූ වෙහෙස මහන්සිය අපි මේ මොහොතේදී සිහිපත් කළ යුතුයි. පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ නිදුක් නිරෝගී භාවය, ඒ වගේම සම්බුද්ධ ශාසන චිරස්ථිතිය වෙනුවෙන් ඔබ වහන්සේ කරන්නා වූ කටයුතු සිදු කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ වගේම උන්වහන්සේ ඔබ වහන්සේ
මාර්තලිය බෝධියකින් ඉක්මන් නිර්වාණ සුවය සාක්ෂාත් කරගන්නට ඔබ මේ අනන්ත සංසාරයේ පුරාවට කළා වූ සියලු කුසල අනුකුසල සම්භාරයන් උන්වහන්සේට අනුමෝදන් වේවා. උන්වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. සාදු සාදු සාදු. අපි වැඩසටහන දවසේ හමාර කරනවා. ඔබට ලබන සතියේ සෙනසුරාදාත් මේ වැඩසටහන මේ විදිහටම ඔබ සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් විනෝනා බුද්ධ ශාසනස ආයු විනය සම්වර්ණා දහම් කතිකාවත අපි මේ විදිහට අවසන් කරනවා. ඔබ සමට තෙරුවන් සරණයි.